සියලුම දරුවන්ට සුබ දවසක් වේවා. අපි අද කතා කරන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිංහල විෂය ධාරාවෙහි පැරණි සාහිත්‍යයට සම්බන්ධව ඔබට ඉදිරිපත් කරලා තිබෙන සද්ධර්මාලංකාරය නම් වූ ඒ සම්භාව්‍ය කෘතියේ ස්වර්ණ තිලකා වස්තුව පිළිබඳව. උසස් පෙළ විභාගයේදී පැරණි සාහිත්‍ය පිළිබඳව හදාරන දරුවන් මේ ස්වර්ණ තිලකා කතා වස්තුව පිළිබඳව විශේෂ වශයෙන් අවධානයට ලක් වෙන්නට ඕන. ඒ අනුව ස්වර්ණ තිලකා කතා වස්තුවේහි අපි පළමුවෙන් මෙහි නිපුණතාවය පිළිබඳව විමසලා බලමු. පුරාතන ගද්‍ය සාහිත්‍ය පරිශීලනයෙන් ලබාගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මගින් ජීවිත පරිඥානය පුළුල් කර ගනිමින් රසවින්දනය හා විචාරයේ යෙදෙයි. ඒක තමයි ස්වර්ණ තිලකා වස්තුවේහි නිපුණතාව. ඊළඟට නිපුණතා මට්ටමේදී නිර්දිෂ්ට ප්‍රතිවල සුවිශේෂතා අන්තර්ගතය භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනාගෙන රස විඳිමින් විමසුමට ලක් කරයි. එතකොට මේ නිපුණතාව හා නිපුණතා මට්ටම පිළිබඳව අවබෝධයෙන් යුක්තව අපි ඒ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේහි මූලික ගුණාංග පිළිබඳවත් ඒ අපේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සාම්ප්‍රදායිකව ගොඩනැගුණු හැටි පිළිබඳවත් කතා කරන්නට ඕන. ඊළඟට අපි මේ පාඩමෙහි ප්‍රධානතම අරමුණු පිළිබඳව සාකච්ඡා කරමු. ඒ අනුව නිර්දිෂ්ට පුරාතන ගද්‍යවල තේමාව සන්දර්භය හා භාෂාවේ සුවිශේෂතා හඳුනාගත යුතුයි. ඒ භාෂා සුවිශේෂතා හඳුනා ගැනීමේදී නිර්දිෂ්ට ග්‍රන්ථවල අර්ථය පැහැදිලි කර ගැනීම පළමුවෙන් අපි දැනගන්නට ඕන. ඊළඟට විෂය විභාගයට ඉදිරිපත් කිරීමේදී මේ කතාව හොඳට කියවලා ඒ තුලින් ලබාගත් දැනුම අවස්ථා සම්බන්ධය තුලින් පැහැදිලි කරන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. ඊළඟට රසවින්දනය හා විචාරය සඳහා මඟ පෙන්වීමක් මේ අරමුණු වලින් අපි අපේක්ෂා කරනවා. ඊළඟට මේ සද්ධර්මාලංකාරය හැදෑරීමේදී උසස් පෙළ විභාගයට වැදගත් වන ආකාරය පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්නට ඕන. ඒ අනුව ඔබට පෙනෙනවා ඇති දැන් මේ මාතෘකාව යටතේ සද්ධර්මාලංකාරයට ලැබෙන ලකුණු පිළිවෙල. අවබෝධය සඳහා ප්‍රශ්නයක් තිබෙනවා. ඒකට ලකුණු 4යි. අවස්ථා සම්බන්ධයට ලකුණු 3යි. විචාරාත්මක ප්‍රශ්නයට ලකුණු 15යි. මේ අවස්ථා සම්බන්ධය ගැන ඔබට යම් අවබෝධයක් මේ වන විට තිබෙනවා. කතෘ ඒ වගේම පොතෙහි නම සම්බන්ධතාව කා විසින් කාට කියන ලදීද කියන කාරණා පිළිබඳවයි අවස්ථා සම්බන්ධයේදී ලියන්නට ඕන. විචාර ප්‍රශ්නය ලිවීමේදී විවිධ විචාර පොත් තිබෙනවා. ඒ විචාර පොත් පිළිබඳව කල්පනා කරලා හොඳම විචාරයක් අපි නිර්දේශ කරලා තිබෙනවා. ඒ අනුව විචාරාත්මක ප්‍රශ්නයට මුහුණ දෙන්නට ඕන. ඊළඟට සද්ධර්මාලංකාරයේ අන්තර්ගතය හා එහි ගලාගෙන යෑම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕන. සත්පුරුෂයන්ගේ ධර්මය සද්ධර්මය වේ කියලා සද්ධර්මාලංකාරයේ අන්තර්ගතය පිළිබඳව එම කෘතියෙහිමත් දම්පියාටුවා ගැටපදෙත් සඳහන් වෙනවා. අපි සඳහන් කළේ සත්පුරුෂයන්ගේ ධර්මය සද්ධර්මය නම් වේ. ඊළඟට ශාන්ත වූ ප්‍රශස්ත ධර්මය සද්ධර්මය වේ. මෙන්න මේ අර්ථයෙන්ගෙන තමයි දම්පියා අටුවා ගැටපදයේදී සද්ධර්මාලංකාරය කියන්නේ කුමක්දයි කියලා විග්‍රහ කරලා තිබෙන්නේ. ඊළඟට කතුවරයා විසින්ම තම කෘතිය තුලම මෙම නම කීප තැනක භාවිතා කරලා තිබෙනවා. ඒ කියන්නේ සද්ධර්මාලංකාරයේ ලියන කතුවරයා විසින්ම සිය කෘතිය ඇතුළෙහි සද්ධර්මාලංකාර කියන නම භාවිතා කරලා තිබෙනවා. මේ කතුවරයා ධර්මකීර්ති කියන හාමුදුරු නමක්. ධර්මකීර්ති කියන්නේ සංස්කෘත පදයක්. ඒක සිංහලට යෙන් කියනවා ධම්මකිත්ති. ඒතොර මේ හාමුදුරුව තමයි සද්ධර්මාලංකාරය ලියලා තියෙන්නේ. ඒ බව පොතේ අභ්‍යන්තරයේම ඇතුළත් කරලා තිබෙනවා. ඒතොර මේ සද්ධර්මාලංකාරයේ ලියන හාමුදුරුව මේක ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 1396ට ආසන්න කාලයේදී තමයි රචනා වෙන්නේ. අපේ බණ කතා සාහිත්‍යයේ ඊටාම ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් අපිට සද්ධර්මාලංකාරය හඳුන්වන්න පුළුවන්. ලංකාවේ පොත් ලියවුණු මුල් අවධියේදී ලියවිලා තිබෙන්නේ බණ කතා සාහිත්‍ය ඇතුළෙන්. ඒතොර සද්ධර්මාලංකාරයත් ආන්ගේ ආభాසය ලබාගෙන ලියපු ඊටාම මහනීය කෘතියක්.
ප්‍රියදර්ශී නම් බුදු පුත්‍රයාණන් වහන්සේ නමක් තමයි මේ සඳහා ආරාධනා කරලා තිබෙන්නේ ධර්මකීර්ති හාමුදුරුවන්ට සද්ධර්මාලංකාරය රචනා කරන ලෙසට. එතකොට මෙහි ප්‍රධානතම අරමුණ බවට පත් වෙන්නේ පාලි නොදන්න සාමාන්‍ය විවහාරික ජනතාවට ධර්මය තේරුම් ගැනීම පහසු කිරීම. සද්ධර්මාලංකාරය ලියන්නේ පාලි නොදත් පාලි නෝගත් සිංහල පමණක් දත් අයට ධර්මය පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා. ඊළඟට සත්පුරුෂයන්ගේ සිත් පැහැදවීම සඳහා. සත්පුරුෂ ජනයා ඉන්නවා. නමුත් එයාට ධර්මය පිළිබඳව අවබෝධයක් නැති නිසා සිත් පහදව ගන්න කෙසේදයි කියන එක පිළිබඳව ඔවුන්ට සිත් පහදවා ගන්න ආකාරයට ඒ පැත්තට යොමු කිරීම සඳහා සද්ධර්මාලංකාරය රචනා වෙනවා. ඒ වගේම අපේ සාම්ප්‍රදායික සිංහල සාහිත්‍යය, සිංහල බණ කතා, අටුවා කතා මේ වගේ අපේ රටේ ලංකාවේදී ලියවිච්ච පොත්වල බොහෝ කර්තෘවරුන්ගේ ප්‍රාර්ථනාව හා අපේක්ෂාව වෙලා තියෙන බුදු බව. මේ ලියූ පිනෙන් මා බුදු වෙම්වා කියලා හැම පොතකම පාහේ ලියලා තියෙනවා. ඒ සම්ප්‍රදායම සද්ධර්මාලංකාරයේ ලියන කතුවරයාත් පොත ලියලා අවසානයේ ලියනවා මෙපිනෙන් මා බුදු වෙම්වා කියලා. කතුවරයාගේ පෞද්ගලික ප්‍රාර්ථනාව තමයි බුද්ධත්වය. එදා අපේ සමාජයේ සාදු ජනයාගේ ස්වභාවය තමයි බුදු බව ප්‍රාර්ථනා කිරීම, අරහත් බව ප්‍රාර්ථනා කිරීම මේ වගේ. ඒකට විශේෂයෙන් ශාස්ත්‍රීය සමාජයේ හිටපු පොත් ලියපු සියලු දෙනාම පාහේ ප්‍රාර්ථනා කරපු පරිදිම සද්ධර්මාලංකාර කතුවරයාත් බුදු බවම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සාදු ජනයාගේ ශ්‍රද්ධාව හා බුද්ධිය ජනනය කරවීමත් මේ සද්ධර්මාලංකාරයේ තවත් අරමුණක් බවට පත් වෙනවා. සාදු ජනයා කියලා කියන්නේ ලබයි අපි තේරුම් ගන්නට ඕනේ මේ හොඳ මිනිස්සුන්ගේ. හොඳ මිනිස්සුන්ට ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ශ්‍රද්ධාව තුළින් මේ මිනිස්සු තවත් හොඳ වෙනවා. ආන්නේ නිසා අර අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා බිහියෝ භාවාය කියපු විදිහට පැහැදුණු අයගේ පැහැදීම වර්ධනය පිණිස තමයි මේ පොත ලියවන්නේ. ඊළඟට පූජාවන්ගේ ආනිසංස පෙන්වා දීම තවත් අරමුණක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා සමකාලීනව අනෙකුත් සාහිත්‍ය කෘතිවලත් විවිධ අරමුණු අපේක්ෂා තිබෙනවා. ඒ අනුව සද්ධර්මාලංකාරයේ ලියන කතුවරයා පූජා කිරීම වල තිබෙන ආනිසංස පෙන්වා දීමත් අරමුණක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්ම දානයෙහි ආනිසංස දැක්වීම කතුවරයාගේ ඊටාම උනන්දුවෙන් අදහස් යොමු කරපු අවස්ථාවක්. මොකද බුදුහාමුදුරෝ දේශනා කරපු අර සුදානයන් පරදවා ධර්ම දානය ජය ගන්නවා කියන එක කතුවරයාගේ හිසතාවට කිසි සැකයක් නැහැ. ඒ අනුව තමයි උන්වහන්සේ මේ පොත ලියන්නේ ධර්ම දානයෙහි ආනිසංස වඩාත් ජනතාවට ප්‍රායෝගික කිරීමට ඒ පිළිබඳ උනන්දු කරවීමට. ඊළඟට දන් දීමෙහි ආනිසංස මතු කරලීමත් කතුවරයාගේ අපේක්ෂාවක් වෙලා තිබෙනවා. ඒකට ඔහු විවිධ කතා උපයෝගී කරගෙන ඊටාම සාර්ථක තැනකට පාඨකයා අරගෙන ගිහින් තියෙනවා දන් දීමෙහි ආනිසංස සඳහන් කිරීමට. ඒ වගේම සදැහැතියන් දන් දීම සඳහා යොමු කරවීමට කතුවරයා ගනිපු උත්සාහය ඊටාම සාර්ථකයි. ඒක බොහෝ උගතුන්ගේ විවිධාකාරයේ ਵਿਚාරයන්ටත් ලක් වෙලා තිබෙනවා. ඊළඟට අපි කෘතියක් පිළිබඳව අධ්‍යයනය කරන විට අපි කල්පනා කර යුතු සෙවිය යුතු කාරණයක් තමයි එම කෘතියට මූලාශ්‍රය උනේ කොහෙන්ද කියන එක. සද්ධර්මාලංකාරයට මූලාශ්‍රය වෙලා තිබෙන්නේ ලංකාවේ තිබුණු සම්භාව්‍යම සාහිත්‍යයක් වන පාලි සාහිත්‍යයේහි රසවාහිනිය. එතකොට රසවාහිනිය මූලාශ්‍ර කරගෙන තමයි සද්ධර්මාලංකාරය රචනා වෙන්නේ. රසවාහිනිය සම්පාදනය කරලා තිබෙන්නේ වේදේහ කියන හාමුදුරුවෝ. වේදේහ හාමුදුරුවෝ ලියපු රසවාහිනිය කොයිතරම් රසවත්ද කියනවා නම් ඒ නම තුලින්ම තේරෙනවා රස වාහිනිය. රස වැగిරෙන කතා වලින් යුක්ත එකක් තමයි රසවාහිනිය කියලා කියන්නේ. රසවාහිනිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ජම්බුදීප උප්පත්ති කතා හා ලංකාදීප උප්පත්ති කතා කියලා. ජම්බුදීප උප්පත්ති කතා කියලා කියන්නේ දඹදිව පිළිබඳව දඹදිවදී සිදුවුණු සිදුවීම් පිළිබඳව ක්‍රැස් කරලා සංග්‍රහ කරපු කතා කොටස. ලංකාදීප උප්පත්ති කතා කියලා කියන්නේ ලක්දිව විශේෂයෙන් අනුරාධපුර යුගයේ හා ඔබ්බෙහි තිබුණු විවිධ කතාවන් බණ කතා එකතු කරලා සකස් කරපු ටික තමයි ලංකාදීප උප්පත්ති කතා. ඒ වගේ කතා 103කින් යුක්ත චම්පු කාව්‍යයක් තමයි රසවාහිනිය. චම්පු කාව්‍යයක් කියන එක මේ දරුවන් තේරුම් ගන්නට ඕන. චම්පු කාව්‍යයක ප්‍රධානතම ලක්ෂණය තමයි ගද්‍ය හා පද්‍ය කියන දෙකෙන්ම යුක්තයි. ගද්‍ය වලිනුත් යුක්ත
පද්‍යවලින් යුක්ත කෘතියට කියනවා චම්පු කාව්‍ය කියලා. කියන්නේ ගද්දයෙන් තියෙනවා. ටිකක් ඊළඟට පද්‍යයක පාලි වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, සංස්කෘත වෙන්න පුළුවන්, කුමක් හෝ වේවා. භාෂාවේ ප්‍රශ්නයක් නැහැ. කවියයි ගැදියයි දෙකම තියෙනවා නම් ඒක චම්පු කාව්‍යයක් වශයෙන් තමයි අපි සඳහන් කරන්නේ සාහිත්‍යයේ ਵਿਚාරයට ලක් වෙන්නේ. ඒකට සද්ධර්මාලංකාරයේ රචනා කරපු අපේ හාමුදුරුවෝ රසවාහිනියේ තිබුණු කතා 103ම ඇතුළත් කරලා තියෙනවා. එකක්වත් අඩු නැතුව ඇතුළත් කරලා තිබෙනවා. ඊට අමතරව උන්වහන්සේ තවත් කුඩා අණු කුඩා කතා ටිකක් එකතු කරලා තිබෙනවා තනින් තැනට. ඒ එකතු කරලා ඒවට එකතු කරගතිපු කතාවල් තිබෙන්නේ පාලි සාහිත්‍යයෙන්මයි. පාලි සාහිත්‍යයේ තියෙන පාලි කෘති වලින් ගනිපු කතා එකතු කරලා රසවාහිනියේ කතා 103ට අමතරව කතා ටිකක් එකතු කරලා තිබෙනවා. අන්තර්ගත කතා ප්‍රමාණය පිළිබඳව නම් එක මතයක් නැහැ. ඒක අපි මහා ලොකුවට කතා කළ යුතු දෙයක් නෙමෙයි. එක තැනක තියෙනවා 145ක් කියලා, ආයි තව තැනක තියෙනවා 180ක් කියලා. සද්ධර්මාලංකාරයේ තුලම එහි අන්තර්ගතය පිළිබඳව අන්තර්ගත කතාවන්ගේ සංඛ්‍යාව පිළිබඳව අදහස් දෙකක් තිබෙනවා. අපි එහෙම වුණා කියලා මේකේ රසයට හෝ ගලාගෙන ගියපු භාෂා ශෛලියට හෝ සම්භාව්‍යත්වයට කිසිදු හානියක් වෙලා නැහැ. ඊළඟට සද්ධර්මාලංකාරය විමර්ශනය කරනකොට අපිට පැහැදිලි වෙන ඊළඟ කාරණේ තමයි රසවාහනියට අමතරව තවත් මාතෘ භාෂාවලින් ලියවුණු කෘති උන්වහන්සේ තමන්ගේ ආభాෂයේ බවට පත් කරගෙන තිබෙනවා. රසවාහිනියෙන් පටන්ගෙන ඊළඟට සමන්තකූට වර්ණනාව, යසෝදරා අපදානය, සෝදත්ත නිධානය, සූවිසි විවරණය, අනාගත වංශය, අවදාන කල්පලතාව, මනෝරත පූරණිය, ජාතක මාලා. මේ දෙකෙන් අවදාන කල්පලතාවත් ජාතක මාලාවත් කියන දෙක සංස්කෘත ආభాෂයෙන් ලියවිච්ච පාලිත් සංස්කෘතත් දෙකේ මිශ්‍රණයක් විදිහට තමයි අපි දකින්නේ අවදාන කල්පලතාව. ඊළඟට ජාතක මාලා වාර්ය ශූරපාදයන් ලියන්නේ එහි සංස්කෘත ආభాෂයේ හුඟක් තිබෙනවා. ඉතින් මෙන්න මේ කියන පොත් මූලාශ්‍ර කරගෙන තමයි සද්ධර්මාලංකාරය ලියවිලා තිබෙන්නේ. එහි අන්තර්ගතය පිළිබඳව අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕන. රසවාහිනියේ ආරම්භයේ එන ගාථාව සද්ධර්මාලංකාරයේ ආරම්භක ගාථාවමයි. ඊළඟට තිබෙනවා සමන්තකූට වර්ණනාවේ ගාථා 8ක්. ඒක ඊටාම සුන්දර වර්ණනාවක් විදියට අපේ කතුවරයාත් භාවිතයට අරගෙන තිබෙනවා ඒ ගාථා 8 ඒ විදියටම. ඊළඟට එතනින් පස්සේ තෙරුවන් නැමදීමේ ආනිසංස පිළිබඳව දිගින් දිගට විස්තර කරනවා ඊටාම ලස්සන ධර්ම සංග්‍රහයක් විදියට. ඒ සම්පාදිත ධර්ම සංග්‍රහයක් කියලාම අපිට කියන්න පුළුවන් ඒක තෙරුවන් නැමදීමේ ගුණය, තෙරුවන් නැමදීමේ ආනිසංසය ඒ ආරම්භයේදී පටන් ගන්න. ඊළඟට දෙවැනි පරිච්ඡේදය වෙන් කරලා තිබෙන්නේ නිධාන වූ අතීත කතා ගෙන හැර දැක්වීමට. අපේ සිංහල භාෂා සාහිත්‍ය සම්ප්‍රදාය ආගමික මුහුණුවර බෞද්ධ අංශය ඒ ඔස්සේ යන විට අපිට හැම එකකින්ම නිධානයක් පෙන්වනවා. දැන් සාමාන්‍යයෙන් අපේ විවහාරේ තියෙනවා අපි හැමදේම පටන් ගන්නෙ දීපංකර බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා කියලා. ඒ තරම් අපි ඈතට ගිහිලා ඉතිහාස කතාවක් කියලා ඒ අපි කරන කතාවට නිධානයක් හේතුවක් දක්වලා තමයි අපේ සාහිත්‍ය නිර්මාණකරුවන් ලියලා තිබෙන්නේ. ඒක අපේ කතුවරයත් ඒ විදිහටම භාවිතා කරලා තිබෙනවා. ඒක තමයි දෙවෙනි පරිච්ඡේදයෙන් තියෙන්නේ. ඊළඟට තුන්වෙනි පරිච්ඡේදයේ සූවිසි ගුණය, තෙරුවන්ගේ සූවිසි ගුණය ඉදිරිපත් කරලා තිබෙනවා. බෝධිරාජ වර්ගයේ තියෙනවා කතා 6ක්. අනිත් සියලුම පරිච්ඡේදවල කතා 5 බැගින් සංග්‍රහ වෙලා තිබෙනවා සද්ධර්මාලංකාරය. ඔන්න ওই විදිහට තමයි සද්ධර්මාලංකාරයේ පසුබිම සංග්‍රහ වෙලා තිබෙන ආකාරය, මාතෘ භාෂා ආభాෂය ආදී වශයෙන් ඒ සද්ධර්මාලංකාරයේ ලියවුණු පසුබිම. ඊළඟට අපිට ප්‍රස්තුතයට අදාළ අපේ ඔබට අදාළව નિયમિતම කතාව තමයි ස්වර්ණ තිලකා වස්තුව. දැන් ස්වර්ණ තිලකා කියන වචනේ තේම දෙකට කඩලා ගත්තාම ඕකේ ස්වර්ණ තිලකා. ස්ත්‍රීලිංගික පදයක්. ස්වර්ණ කියලා කියන්නේ රත්රන්, තිලක කියලා කියන්නේ ලකුණ, සලකුණ, කුඩා කියන එකයි. ඒ කියන්නේ රනින් කරන ලද කුඩා බිඳුවක්. ඒ විදිහට කියමුකෝ අපි. එහෙම නැත්නම් කුඩා වස්තුවක්. රනින් කරපු කුඩා වූ ඒ දෙය දිලිසෙනවා. ඒක ස්වභාවයයි. ඒතකොට ස්වර්ණ තිලකා කියන නම
මේ කට බැඳිලා තිබෙන්නෙම ඒ ආකාරයෙන් අපි කතාව ඇතුළට කතා කරගෙන යනකොට ඒක හොඳට පේනවා. එතකොට සරණතිලකා වස්තුව සද්ධර්මාලංකාරයේ 3 වෙනි කතාව. කාවේ අනුරාධපුර යුගයේදී සම්බන්ධතාවය දක්වලා තිබෙන්නේ අම්මයි දුවයි යනවා මල් පූජා කරන්නට අබේගිරි දාගැබට. අබේගිරිය කියලා කියනකොට අපිට පොඩි වංශ කතා සාහිත්‍ය අපේ ශාසන ඉතිහාසයේ ගැටුම් ඇති වෙච්ච එකක් මතක් වෙනවා. අබේගිරිය ජේතවනයේ මහා විහාරය. මේ තමයි අපේ ආරම්භක මහා විහාරයෙන් පස්සේ ඇති වුණු ස්ථාන. අබේගිරිය බොහෝ විට මහායාන ආభాසයෙන් පෝෂණය වුණු තැනක්. කොහොම නමුත් ඒක අපිට මෙතෙන්ට තරම් ලොකුවට කතා කරන්න ඕන ඒක මතකයට ගත්තාම ඇති. මේ අම්මයි දුවයි අබේගිරි දාගැබට මල් පූජා කරන්න යනවා. අම්මා දුයි එක්ක ගිහිල්ලා මල් තියන්න තරම් සුදුසු නැති නිසා මොකද පැන් තිබුණේ නැහැ කිට්ටුව. පැන් ගේන්න දුවට මල් ටික අතට දීලා පැන්ගෙන ඒමට ගියා. අම්මා එනකන් හිටියේ නැතුව දුව මොකද කළේ? අත්සේදුවේ නැතුව මල් ආසනේ සේදුවේ නැතුව අර දීපු අම්මා දීලා ගිය මල් වලින් කොටසක් අබේගිරි චෛත්‍යයට පූජා කළා. අබේගිරි දාගැබට පූජා කළා. පූජා කරලා ඇය නිකන්ම පූජා කරලා පස්සට ගියා නෙමෙයි. ඒක අපේ සම්ප්‍රදාය. අපි යමක් පූජා කළාම ප්‍රාර්ථනාවක් කරනවා. අන්න ඒ අනුව අර අම්මා එනකන් මල් පූජා කර දියණිය ප්‍රාර්ථනාවක් කරනවා. ඔබට පේනවා පොතෙන්ම පුටා ගනිපු ආකාරයට මතු සසර මම උපනුපන් ජාතියෙහි යහපත් රූ ඇති වෙම්වයි මනෝඥ වූ ආරෝහ පරිණාහයෙන් යුක්ත වෙම්වයි සරත් කාලයෙහි ගුවන් මැද දිලිසෙන සූර්ය මණ්ඩලය පරිද්දෙන් මාගේ සිය ළඟින් රශ්මි මාලාවෝ විහිදෙත්වයි මා දුටුවා වූ යම්ම පුරුෂයෙක් කාමයෙන් මූර්ඡාව හෙවයි ලියකිඳුරන්ගේ නාදමෙන් සියල්ලවුන් ලගන්නා ඊතා කන්කල වූ මිහිරි කටහඬ ඇති වෙම්වයි කියලා ඔය විදිහේ ප්‍රාර්ථනාවක් කරනු මේ කවුද? අර අම්මයි දුවයි ගියපු දෙන්නගෙන් දුව අත නොසෝදා මලසුන නොසෝදා මල් පූජා කරලා අම්මා එන්න කලින් අවසන් කරලා කරපු ප්‍රාර්ථනාව. ඉතින් මේ විදිහට මේ ප්‍රාර්ථනාවන් කරලා ඉන්න අතරේ ඔන්න අම්මා එනවා. අම්මා ඇවිල්ලා කියනවා කො ඔබ මල් පූජා කළාද? ඔව් මං මල් පූජා කළා. ඉතින් අම්මට ටිකක් කේන්ති ගියා. මොකද මල් පූජා කරනකොට මල් ආසනේ පිරිසුදු කිරීම, මලුව පිරිසුදු කිරීම මේ ආදී දේවල් තියෙන. උඹ මල් ආසනේ පූජා සුද්ධ කළෙත් නැහැ. මල් වලට පැන් ඉස්සෙත් නැහැ. ඔබේ දෑත පිරිසුදු කරගත්තෙත් නැහැ. එහෙම කියලා කේන්තියෙන් අම්මා කියනෝ නුඹනම් චණ්ඩාලියකි බැනවැදුනි කියලා. චණ්ඩාලියකි කියලා කියන්නේ පහත් කුලිකයා කියන නීචෝපමාවකින් තමන්ගේ දියණියට කේන්තියෙන් බැනවැදුනා. මේකට දුවටත් ටිකක් කේන්ති ආවා. කේන්තියෙන් ඇය කියනවා දියණියන්ද කිපි මම නොව තී චණ්ඩාලයයි ද්වේෂයෙන් මවට කීවා. ඒක තමයි පොතේ උද්ෘතිය. දුවණියත් කිපිලා කියනවා මම නෙවෙයි ඔබ තමයි චණ්ඩාල කියලා අම්මට කියනවා. අම්මට කියන්නේ දැන් තරහින්. එතකොට මෙසේ මේ කාර්යාවන් සිද්ධ වෙලා කම්බූ පරිද්දි කුසල කර්ම සිද්ධ කරලා මම අභාවයටපත් වුණා. දියණිය මවත් ඒ වාගේම අභාවයටපත් වෙන්නට ඇති. ඊළඟට අභාවයටපත් වෙලා මෙයා උපදිනවා මදුරා නුවර වීණා ගායනා කරන චණ්ඩාල බ්‍රාහ්මණයෙක්ට දාව උපන්නා. චණ්ඩාල බ්‍රාහ්මණයෙකුට දාව උපන්නා කියලා කියන්නේ චණ්ඩාල බ්‍රාහ්මණයා තමයි එයාගේ තාත්තා. දා වෙනවයි කියලා කියන්නේ තාත්තා වශයෙන් සම්බන්ධ වීම. එතකොට මේ චණ්ඩාල කුලය කියලා කියන්නේ වීණා වාදනය කරන අය. එතකොට වීණා වාදනය කරන කුලේ තමයි මම ඉපදුනේ. එතකොට අය ඒ වීණා වාදනයේ කුලේ ඉපදුනාට මල් පූජා කරලා පැතූ පරිදිම රූපශ්‍රීයෙන් ආඩ්ඩව උපන්නා. ඒ වගේම කටහඬ දුටුවන් වශීකృత වුණා. ඇය දැකලා සමහර අය සිහි මුලා වෙලා තියෙනවා. සිහි මූර්ඡා වුණා කියලා තියෙනවා. ඒ කියන්නේ සිහි නැතුව වැටලා තිබුණා. ඊටාම ලස්සන සුන්දර තරුණියක් බවට මේකෙන් කතුවරයා ඊටාම අතිශයෝක්තියනුත් එක්කම වර්ණනාවත් කරලා තියෙනවා. මේ ස්වර්ණ තිලකාගේ රූප ස්වභාවයත් ඇයගේ මිහිරි වූ කටහඬත් පිළිබඳව. ඊළඟට පෙර ජාතියේ ක්‍රෝධයෙන් Taman වැදූ මෑණියන්ට චණ්ඩාල කෙල්ලයයි බිනුව නිසා. බිනුව කියලා කියන වචනේ තේරුම කියන ලද කියන අර්ථය. ඒ කියපු නිසා ඒ චණ්ඩාල කියන නමෙන් පහත් කොට මෑණියන්ට නිග්‍රහ මෑණියන්ට නිග්‍රහ කරපු අකුසලෙන්
ඇය අර චණ්ඩාල කුලේ ඉපදුනා. බුදුහාමුදුරන්ට මල් පූජා කරපු එකේ බලෙන් ඇය ප්‍රසාදය ඇතිවන පරිදි රූපයත් කටහඬිනුත් යුක්තව ਸਰව සම්පූර්ණ කාන්තාවකට අවශ්‍ය කරන පංච කල්යාණයෙන් යුක්තව ඉපදුනා. කරනු ලබලා තියෙන කුසල කර්ම දෙකම අනුරූප විපාක ලැබෙනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවත් කරන ලද කුසල හෝ වේවා අකුසල හෝ වේවා ඒ කර්මයට අනුරූප විපාක ලැබෙනවාමයි. මෑතත් ඒ විදිහට මේ විපාක ලැබුණු අයුරු කතුවරයා ඊටාම හොඳට මේකේ පෙන්නනවා. කතාවක් පොඩි වාක්‍ය කීපයක කතාවක් ඉදිරිපත් කරනවා. මොන රවි තිරිසන් ජාතියේ ඉපදීම පිළිබඳව දක්වන අවස්ථාව ඊටාම හොඳට කතුවරයා පෙන්නනවා. මොනරෙක් වෙලා ඉපදෙන්නේ පෙර කරපු පිනෙන් තමයි ලස්සන වෙන්නේ. හැබැයි ඒකට අකුසලයක් බලපානවා. මොනරගේ පිල් විදහාගත්තම ලස්සන වුණාට උගේ කටහඬ හොඳ නැහැ. කටහඬ ලස්සන නැහැ. පිනට පිල්වල පාට ලැබුණා. පවකට කටහඬ අහන්න අප්‍රසන්නතාවයෙන් ලැබුණා. ඒක තමයි පින් පව් දෙකේ වෙනස කියලා අපේ සද්ධර්ම අලංකාර කතුවරයා හොඳ හැටි මේක පෙන්නනවා. මේ උපන් දියණියට අර බමුණත් ඒ බැමිණියත් අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා ඇගේ රූප ස්වභාවය දැකලා ඒ අනුව නමකුත් ලැබුවා. නම තමයි ස්වර්ණ තිලකා. ආන රත්රන් පාටින් යුක්තව දිලිහෙන හමක් ඇති ආරෝහ පරිණාහ දේහයක් ඇති. උසට සරිලන මහතට සරිලන උසට තමයි ආරෝහ පරිණාහ දේහය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අයට නමක් ලැබුවා ස්වර්ණ තිලකා කියලා. ඇගේ රූප ස්වභාවය ඇය ප්‍රාර්ථනා කරන පරිදිම ප්‍රාර්ථනා කළ පරිදිම දුටු ජනයාට නැවත සැරයක් බලන්නට සිහි විකල් වෙන තරමට රූප ස්වභාවයක් තිබුණා. කොහොම නමුත් ඇය දුටු තරුණයෝ එන්න පටන් ගත්තා. ආවාහයට පැමිණ යෝජනා ඉදිරිපත් කළා. මෙයා කැමති වුණේ නැහැ. මෙහෙම ඉන්න අතරේ සැඩල් දුවකී කියලා ඇයට නිඳා කරලත් යන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණේ මෙතෙම සිද්ධ වෙන අතරේ උත්තර මදුරා නම් නුවර නායක චණ්ඩාල බ්‍රාහ්මණයාගේ පුතෙක් හිටියා. ඔහු සරණ තිලකාගේ මව්පියන් හමු වීමට වස්ත්‍රාභරණත් අරගෙන ඇවිල්ලා ආවාහ යෝජනාවක් කළා. දැන් මෙතෙන්දි මේ දරුවෝ මතක තියාගන්න ඕන, මතකයට ගන්න ඕන ආවාහ විවාහ කියලා දෙකක් අපේ සම්ප්‍රදායේ තියෙනවා. ආවාහ කියලා කියන්නේ ගෙන ඒම, විවාහය කියලා කියන්නේ ගෙන යාම. දැන් මනාලියක් ගෙදරට ගෙන ඒම ආවාහය, ගෙදරින් ගෙන යාම විවාහය. ඒතකොට දැන් සරණ තිලකට උත්තර මදුරා නුවරින් එන චණ්ඩාල බ්‍රාහ්මණයාගේ පුතා ආවාහ යෝජනාව කරන්නේ. ඒ කියන්නේ ගෙදරින් එක්කගෙන යන්න, එයාගේ ගෙදරට යන්න. ඒ නිසා ආවාහ යෝජනාව. ඇගේ මව්පියන්ට කිව්වහම මව්පියෝ ගිහින් සරණ තිලකට මේ කතාව කියනවා. සරණ තිලක මොකද කරන්නේ? ඒකට අකමැති වෙලා චණ්ඩාල කොල්ලන්ගෙන් මට පළක් නැහැ කියලා නිර්දය ලෙස විවේචනය කරලා වුණා. නිර්දය ලෙස විවේචනය කරනවා කියන්නේ තාම පහත් ලෙස බණ වදින අර මේ චණ්ඩාල කොල්ලට. ඒ කියන්නේ උත්තර මදුරා නුවර අර බ්‍රාහ්මණයාගේ පුතාට. තරුණියකගේ ගැරවුම් වලට විවේචන වලට උසුළු විසුළු වලට ඒ තරම් කැමති නෑ. ඒක අපි දන්නෝ සාමාන්‍යයෙන් මේ විවාහාදික සමාජයේ. මේ ළමයිත් ඒක හොඳට දන්න. ඒතකොට අපහසුවටත් ලැජ්ජාවටත්පත් වෙච්ච මේ තරුණයා වහාම ගියා රජුරුව හම්බ වෙන්න. රජු හමුවට ගිහිල්ලා තමන් අරගෙන ගියපු වීණාව ආරෝහ අවරෝහ ක්‍රමයට උඩට පහතට හිටින ක්‍රමයට තියලා, ඒ කියන්නේ එහෙම හේතුව තමයි වීණාව වාදනය කිරීමට සප්තස්වර වලට අනුව වාදනය කිරීමට පහසු වෙන විදියට වීණාව තියලා රජුට මේ සියල්ල ප්‍රකාශ කළා. ඒක අහගෙන ඉඳපු රජතුමා ඊටාම මේ පිළිබඳව කල්පනාවෙන් අහගෙන හිටියා. අහගෙන ඉන්න රජතුමාට මේක තවත් සියෙන් තේරුම් ගන්නට අපූර්ව ගායනාවක් කරනවා. ඒ ගායනාව තමයි මම තියෙන්නේ පාලි පද්‍ය පාඨයක්. ලලලාන නානි චලලෝච නානි තරුණාරු නානි චලිතාදරානි මනුජෝහියෝ නෙත්ත පියං කරෝති සත්නීච ජාතිමපිනෝ ජහාති. මේකෙන් ඊටාම මధుරස්වරයෙන් මේක ගායනා කරන්න පුළුවන්. ඒක ගායනා කරන්න පුළුවන් ගායකයෙකුට. මම හොඳ ගායකයෙක් නොවන නිසා මට එහෙම ගායනා කරන්න බෑ. මේ දරුවන් අතරේ හොඳ ගායකයෝ ඉන්න. මේක ඊටාම හොඳ ලාලිත්‍යයකට ගායනා කරන්න පුළුවන්. මේකේ තේරුම තමයි ජනප්‍රධානී රජතුමනි, ඔබ නැගූ රන් කැඩපතක් මෙන් බබලන්නා වූ, ඔප නගපු රන් කැඩපතක් වගේ බබලන්න ස්ත්‍රීන්ගේ මුහුණ දැලෙහි අසු වූ මසුන් මෙන්
චලිත ලීලෝපේත දෙනෙත්ය. තරුණ හිරු රැසින් දිදුලන අධර යුග්මයක් ඇත්තේය. මෙවන් මනහර මුහුණු ඇති ස්ත්‍රීන් දකින පිරිමින් ඇය හීන જાතියේ උපන්නීයයි නොහරින්නේමය. තාම ලස්සනට කතුවරයා මේක කියනවා බලන්න. පාලි ගාව දාලා තම භාෂාවට නගනවා පරිවර්තනය. ජනප්‍රධානී මහරජතුමනි, ඔප නැගූ රන් කැඩපතක් මෙන් ඔපවත් කරපු රත්රන් කණ්ණාඩියක් වගේ. නිකම්ම කණ්ණාඩියක් නෙමෙයි, රත්රන් උනත් නිකම්ම රත්රන්ින් තියෙන කණ්ණාඩියක් නෙමෙයි, ඔප නගපු රන් කණ්ණාඩියක් සේ බබලන. ස්ත්‍රීන්ගේ මුහුණේ දැලෙහි අසු වූ මුන් මෙන්. ස්ත්‍රීන්ගේ මූණ හරියට කොහොමද දැලක් වගේ. කාටද දැල වෙන්නේ? වතුරේ ඉන්න මාළුන්ට. මාළුන්ට එළපු දැලක් වගේ ස්ත්‍රීන්ගේ මූණ පිරිමින් ඇද ගන්න, අල්ල ගන්න, හිර කර ගන්න, සමහර විට ජීවිතේට නැති කරන තත්ත්වෙට. දැන් මාළුව දැලෙහි කිසිම සමාවක් නැහැ, මැරෙනවනේ. ඒ වගේමයි ස්ත්‍රීන්ගේ මේ මූණ නැමැති දැලෙහි පැතිලෙන බොහෝ දෙනා ජීවිත විනාශයටපත් වෙනවා. ඒක කතුවරයා බොහොම ලස්සනට කියනවා. ස්ත්‍රීන්ගේ මුහුණ නැමැති දැලෙහි අසු වූ මසුන්නෙන් චලිත ලීලෝපේත දෙනෙත්. චලිත සෙලවෙන ලීලෝපේත ඇදිලා යන ඇලෙන දෙනෙත් තිබෙනවා. කාන්තාවන්ගේ දෙනෙත් පිළිබඳව කතුවරයා අපූර්වට කියනවා. මාළු දැලෙහි පැටලුණා වගේ මේ මගේ මුහුණ දැක්කහමත් මිනිස්සු පැටලෙනවා කියලා. තරුණ හිරු රැසින් දිදුලන. හිරු රැස නිකම්ම හිරු නෙමෙයි, තරුණ හිරු රැස. තරුණ කියලා කියන්නේ රශ්මිය වැඩි. රශ්මිය වැඩි හිරු රැසෙන් දිදුලන අධර යුග්මයක් ඇත්තේය. අධර යුග්ම කියලා කියන්නේ මතක තියාගන්න මේ දෙතොල් වලට. අධර යුග්මයට ඒ කියන්නේ දෙතෙල් වලට සූර්ය රශ්මිය වැඩිලා තරුණ හිරුගේ ආලෝකය ලැබිලා තොල් දිදුලනවා. මේ දිදුලන තොල් දැකලා මෙවන් මනහර මුහුණු ඇති ස්ත්‍රීන් දකින්න පිරිමින් ඔය විදියට මනහර සිත් ගන්න මූණු තියෙන කාන්තාවන් දැකලා පිරිමින් ඇය හීන જાතියේ උපන්නේයයි නොහරින්නේමයි. ඇය හීන જાතියේ කියලා අතාරින්නේ නැහැ කියලා කතුවරයා බොහොම අපූර්වට මේ අවස්ථාව අපිට පෙන්වලා තිබෙනවා. මේ විදියට ඇයගේ රූපශ්‍රී කියන මේ තරුණයාගේ කතාව අහගෙන ඉඳලා රජතුමා කියනවා මේ චරණතිලකාගේ කතාව පිළිබඳව අහගෙන ඉඳලා කියනවා මෙයා කැමති ස්වාමීනි මේ කුලවන්තයන්ට කැමති. එයාගේ කුලේ තරුණයාවන් පස්සේ බැනලා එළවනවා. මෙයා අමුතු කෙනෙක්. මේ පිළිබඳව ඔබතුමාට දැනුම් දෙන්න යාවේ කියලා රජතුමා ඊළඟට කියනවා එහෙනම් ඔබ යන්න මම අවශ්‍ය කාර්යයන් කරන්නම් කියලා. රජතුමා මොකද කරන්නේ? සරණතිලකගේ පියා ගෙන්නලා කියනවා මෙන්න මෙහෙම කියනවා. පංචමදුරා නුවර වසන ස්ත්‍රීන් පිළිකුල් කරන උද්දාල නම් බමුණා විවාහ කර දීමට කටයුතු කරන්නයි කියලා. පංචමදුරා කියන නගරයේ ඉන්නවා උද්දාල කියලා පිරිමි කෙනෙක්, තරුණයෙක්. එයා ගැහැණු අය පෙන්වන්න බෑ. කිසිම සේත් විවාහයට කැමති නැහැ. එයා විවාහ කරලා දෙන්න උත්සාහ කරන්නයි කියලා බමුණට කියනවා. බමුණ ගිහින් දියණියට කිව්වයින් පස්සේ දෙන්නත් එක එකතු වෙලා වීණා වාදනයට අවශ්‍ය බඩු ඒවා අරගෙන රාජ්‍යයන් 5ක් පහු කරගෙන යනවා දැන් පංචමදුරා නුවරට. ඒ යන විට ඒ රාජ්‍යයන් 5 රජවරු 5 දෙනාම මේ තරුණිය දැක්ක. සාමාන්‍ය රාජ්‍යයකට අලුතෙන් කෙනෙක් ආවම රජු හමු වෙලා යාම එදා කාලේ ක්‍රමයක්. ඉතින් ඒ වගේම මේ සරණතිලකයි දුවයි දැක්කයින් පස්සේ අර රජවරු අය අස්වාමිකද සස්වාමිකද කියලා අහලා අස්වාමිකයි කියලා කියන්නේ විවාහකද අවිවාහකද කියලා බලලා අවිවාහකයි කිව්වම විවාහයට යෝජනා කරනකොට අය චණ්ඩාල කුලිකයෙක් නීච කුලිකයෙක් බව දැනගත්තයින් පස්සේ ඒ රජවරු හිතනවා මේ රජ සැපෙන් වැඩක් නැහැ, මේ ස්ත්‍රී සේවනය නැත්තම් කියලා බෙල්ල කපාගෙන මැරුණලු. රජවරු 5 දෙනෙක් එහෙම බෙල්ල කපාගෙන ඒ පහු කරපු රාජ්‍යයන්ගේ රජවරු 5 දෙනාම මේ තරුණිය ලැබුණේ නැහැ කියලා, සරණතිලක ලැබුණේ නැහැ කියලා බෙල්ල කපාගෙන මරණයටපත් වෙලා තියෙනවා. ඒතර සත්වයෝ විවිධ සම්පත් නිසා විනාශයට පත්වන බවත්, පුජ්‍යලාදීන් නිසා විනාශ වෙන බවත්, එසේ නොවන්නට කිසිදු බියක් ඇති නොවන බවත් බුදුහාමුදුරුවෝ හොඳ හැටි වදාරලා තියෙනවා. මිනිස්සුන්ගේ ස්වභාවය තමයි යම් කිසි වස්තුවක් දැක්කහම ඒක ඇලෙනවා. යම් කිසි සත්වයක් පුජ්‍යලයක් දැක්කහම ඒක ඇලෙනවා. එහෙම ඇලෙන එක වේදනාවට විනාශයට හේතු වෙන බව බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා. ඒක ගාථා පන්තියකින් සද්ධර්ම අලංකාර කතුවරයා කියනවා. ඒ ගාථා පන්තියේම මූලික පාදයම ඔයබට පෙන්නලා තිබෙන්නේ පියතෝ ජායති ශෝකෝ කියලා. ඒකේ ගාථාව සම්පූර්ණයෙන්ම
මෙහෙමයි පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති බයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. ඒ වගේම පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. රතියා ජායති සෝකෝ රතියා ජායති භයං රතියා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. මේකේ සරල අදහස පියතෝ ජායති සෝකෝ ප්‍රියත්වය නිසා එහෙම නැත්නම් ආදරය නිසා ඇති වෙනවා ශෝකය. ආදරයෙන් බැඳීම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ආදරයෙන් බැඳීම හොඳයි. ආදරයේ වර්ග රාශියක් තිබෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන. මව්පිය සෙනෙහස, ස්වාමි භාර්යා සෙනෙහස ආදී වශයෙන් ආදරය විවිධයි. ආදරයේ අවසානයේ තමයි එකට එකතු වීම. එතන ශරීර ස්පර්ශය ලැබීම. ඕනෑම ආදරයක අවසානයේ එකතු වීමයි ස්පර්ශයයි. ස්පර්ශයෙන් තොර ආදරයක් නැහැ. පරමයි පූජනීයයි පිවිතුරුයි කීවට ඒ පරම පූජනීය පිවිතුරු ආදරයේ අවසානයේ තමයි එකට එකතු වීම. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහං කියලා බුදුහාමුදුරුවෝ දාලේ. සෙනෙහසේ අවසානය ශරීරයෙන් ස්පර්ශ කිරීම. ඒ ස්පර්ශයේ අවසානයේ වෙන් වෙනකොට පුද්ගලයෝ හඬනවා වැළපෙනවා ශෝක වෙනවා. අහෝ අනේ මගේ මේ ප්‍රියතම වූ වස්තුව පුද්ගලයා නැති වුණා නේද කියලා හඬනවා වැළපෙනවා ශෝක වෙනවා. ආන ප්‍රියත්වය නිසා ඇති වෙනවා ශෝකය. ප්‍රියත්වය නැති කරපු කෙනාට ශෝකය නැහැ. ඊළඟට ප්‍රේමය නිසා ප්‍රේමය හටගත්තාම ඒක ශෝකයට හේතු වෙනවා. ප්‍රේමය නැති කළාම ශෝකය නැති වෙනවා. රතියා කියලා කියන්නේ ඇලීම. ලිංගික විශේෂ වශයෙන් ඇලීමෙන් ඇති වෙනවා ශෝකය. ඒක නැති වුණායින් පස්සේ ශෝකේ නැති වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගාථා පාඨ තුනක් කතුවරයා මේ ස්ථානයට ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මේ අතරේ ස්වර්ණතිලකා සමග පංචමදුරා නුවරට පැමිණෙන අර පියා රජුගේ නියමයෙන් රජමාලිගාවට ඇතුල් වෙනවා. රජමාලිගාවට ඇතුල් වුණාට පස්සේ රජමාලිගාවේ වෙනකොට උද්දාල කියන අර කාන්තාවන්ට අකමැති තරුණයෙක් ඉන්නවා. තම ඒ ස්වර්ණතිලක දැන් මොකද කරන්නේ? තාත්තා වීණාවත් අරගෙන ඉස්සරහින් වාඩි වෙනවා. තාත්තගේ පිටිපැත්තෙන් ස්වර්ණතිලකා දැන් හිටගෙන ඉන්නවා. තාත්තට පිටුපසින්. ස්වර්ණතිලකා හොයලා උද්දාල කියන බ්‍රාහ්මණයා කවුද කියලා විචාරලා ඉස්ත්‍රි අභිනයන් පා. ඒතර අපි දන්නවා කාන්තාවන් හරි දක්ෂයි ඉඟි බිඟි පාන. අර කෙන්දිරි පරගානි කියයි ඒ බසට බමුණු ගෑණි කියලා අපේ සම්භාව්‍ය සාහිත්‍ය අපූර්වවට තියෙන නේද? කාන්තාවර ජූජගේවට ගිහිල්ලා කෙන්දිරි පරගානි කෙන්දිරි ගගා යනවා. ඒ කෙන්දිරි පරගානි කියයි ඒ බසට බමුණු ගෑණි. ඒ බමුණු ගෑණි මෙහෙම කියනවා කියලා. ඒ වගේ මේ කාන්තාව ඉඟි බිඟි පාලා අඟර දඟර අපේ විදිහට අද විදිහට කියනවා නම් අඟර දඟර පාලා අර උද්දාල බ්‍රාහ්මණයට ඉඟි බිඟි ටිකක් පානවා. එතෙන්දී උද්දාල බ්‍රාහ්මණයට එහෙම ඉඟි බිඟි පාලා නිකන් ඉන්නේ නැහැ. මම මොකද කරන්නේ? පොරවාහුන් සලුව මදක් පහකොට තම ශරීරය ප්‍රභා විහිදුවාලුහ. ඇය අර බමුණට ඒ බමුණු තරුණයාට ඉඟි බිඟි පාලා ශරීරයේ කොටසක් කොහෙන් හරි පෙන්වන්න. අපි දන්නවනේ සාමාන්‍ය විවහාරික සමාජයේ පිරිමි අය බොහෝ විට ශරීරය සම්පූර්ණයෙන් වැහෙන්න අඳිනවා. කාන්තාවන් තමයි තනින් වැඩිපුර පේන්න අඳින්න කැමැත්තක් දක්වන්නේ. ස්ත්‍රී ස්වභාවය එන්නට ඇති. ස්ත්‍රී ස්වභාවය වගේම අර පුරුෂයන් ඇද ගැනීමේ උපක්‍රමයක් ඒක. මෑත් මොකද කළේ? සලුව පොටක් එහා මෙහා හුළඟට ගියා වගේ දක්වලා කොටසක් පෙන්නුවා. ප්‍රභා විහිදුවා. අර රශ්මි විහිදලා පෙන්නුවා. ඊළඟට ඔන්න උද්දාල බ්‍රාහ්මණයට වෙන දේ. එය දුටු උද්දාල බ්‍රාහ්මණයා කාමයෙන් උමතුව මහත් වූ ශෝකයෙන් දහගත ශරීර ඇතිව හුණු වූ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පිරුණු මුඛ නාසික හා කඳුළු ධාරාවන්ගෙන් තෙත් වූ නේත්‍ර ඇතිව විසඥ විය. මේකෙන් අපිට තේරෙනවා මේ බ්‍රාහ්මණයා ස්ත්‍රීන් සදාකාලිකව ප්‍රතික්ෂේප කරලා දකින්නවත් අකමැත්තෙන් හිටපු උද්දාල බ්‍රාහ්මණයා මෑගේ මේ ශරීර ශෝභාවත් ඇයගේ අර අභිනයනුත් දැකලා උණු කාරණාව පිළිබඳව එයාට සිදුවුණු දේ පිළිබඳව ඔන්න බලන්න කතුවරයා කියන අපූර්ව කාමයෙන් උමතුව කාමයෙන් පිස්සු වැටිලා මෙයා සියලු ඉන්ද්‍රයන් සක්‍රිය වෙලා මෙයා දැන් කරන්නේ කියන්නේ ඉන්නේ කොහෙද කියලා මතක නැහැ. දැන් මෙයාට රජතුමා ඉස්සරහා රාජ සභාවේ ඉන්නවා කියන එකත් අමතක වුණා. මහත් වූ ශෝකයෙන් තාම වේදනාවටපත් වුණා, ශෝකයටපත් වුණා. ඇයි මෙතන කතුවරයා මෙයා එච්චර ශෝකයටපත් වුණා කියලා කියන්නේ?
මෙයා කල්පනා කළා මෙච්චර රූපශ්‍රීන් යුක්ත ස්ත්‍රීන් ඉඳෙද්දිත් මම මෙතෙක්කල් ස්ත්‍රියකගේ පහසක් නොලැබුවා නේද කියන ශෝකය තමයි මෙයාට ඇති වෙන්නේ. දහගත ශරීර ඇතිව ශරීරයේ තුන් මුණින් දාඩි දාන්න පටන් ගත්තා. ඇයි මේ තරම් ස්ත්‍රීන්ගේ පහස ලස්සන තියෙද්දි මට බැරි වුණා නේද කියලා කල්පනා කරලා මෙයාට දාඩි දාන්න පටන් ගත්තා ශරීරයේ පුරාම. ඒ වගේම හුණු වූ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පිරුණු මුඛ නාසික හුණු වෙලා කියන්නේ එයා හුස්ම ඉහළ පහළ ගන්න ඒවා නිකන් උණු වතුරෙන් වගේ ගිනි පිට වෙන්න වගේ. දැන් සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝගේ දේශනාවෙත් තියෙනවා රාගේන නසමෝ අග්ගී කියලා. රාගයේ මහ විශාල ගින්නක් ඒහා සමාන තවක් ගින්නක් නැහැ කියලා. දැන් මෙයාගේ ගත ගිනි අරගෙන හිතත් ගිනි අරගෙන පිටින් විතරක් නෙවෙයි ඇතුළෙනුත් ගිනි අරගෙන. ඒකයි ආශ්වාස ප්‍රශ්වාස උණු වෙලා තියෙන්නේ. ඉහළට ගන්න හුස්මත් උණුවෙන් වගේ දැනෙන්නේ. එයා පහළට හෙළන හුස්මත් උණුවෙන් එයාට දැනෙනවා හොඳටම මුළු ශරීරයම දහගත ගිනි අරගත්තා වගේ 1000ක් දැවිල්ලක් ඔහුට ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවෙත් මේක පිළිගන්න කාරණාවක්. අපි හැම කෙනෙකුටම පාහේ ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා. රාගයක් උත්සන්න වුණයින් පස්සේ මේ දෙතොල් වේලිලා යනවා. ඇස් දෙක පුංචි වෙනවා. දෙතොල් වේලිනවා. හෘදේ ස්පන්දනය වැඩි වෙනවා. කතා කරන වචන පටලැවෙනවා. ළඟ ඉන්නේ කවුද කියන එක අමතක වෙනවා. මේව මහා ප්‍රශ්න ගොඩක්. ඇයි මෙයාට උනේත් ඒකනේ. උමතු වුණා. උමතුයි කියලා කියන්නේ මේ කරන කියන කිසිවක් අමතක වෙනවා. මොනවද කරන්නේ කොතනද ඉන්නේ කවුද මේ කියන එක දන්නේ නැහැ. මේ தത്വෙට මේ කවදාවත් කාන්තාවන් එපා කියපු ස්ත්‍රීන් එපා කියපු බමුණට වෙච්ච පටලැවිල්ලක මහත. ප්‍රශ්වාසයෙන් පිරුණු මුඛ නාසික හා කඳුළු ධාරාවෙන් මෙයාට ඇහෙනුත් කඳුළු වෙන්න පටන් ගත්තා. කවදාවත් එහෙම කාන්තාවක් නිසා පහසක් ලැබුවේ නැති වුණාට මෙයාට දැන් මේ රාගය ඇවිස්සලා දැන් දෙනෙතින් කඳුළු වෙනවා. තෙත් වූ නේත්‍ර ඇතිව ඇස් දෙකම තෙත් වෙලා කඳුළු ගලලා හොඳටම ඇස් දෙක තෙත් වෙලා විසඤ්ඤ විය. සිහි නැති වෙලා වැටුණා. බලන්න උද්දාල බ්‍රාහ්මණයා කිසිම දවසක ස්ත්‍රියක් එපා කියලා මහා අභිමානවත්ව හිටපු මේ උද්දාල බ්‍රාහ්මණයට කාන්තාවකගේට පුළුවන් වුණා මේ සියලු ශරීරයේම 1000ට ලක් කරලා එයාට සිහි නැති වෙන තත්ත්වයට පත් කරන්න ටිකක් අකුණක් ගැහුවා වගේ වුණා. ඒ තරමට මේ උද්දාල බ්‍රාහ්මණයා සිහි නැතුව රාජසභාවේ දැන් වැටෙනවා. රාජසභාවේ වැටෙන විට රජතුමා කලබල වෙලා බලනවා ඇයි මේ උද්දාල වැටුනේ කියලා. හොයලා බලන විට අර ස්වර්ණ තිලකාගේ හමුවේහි උද්දාල බ්‍රාහ්මණයාට වෙච්ච දේ රජතුමාට අප්‍රමාණ ලෙස හිනහ යනෝ මේ උද්දාල බ්‍රාහ්මණයා මෙන්න විවාහය ප්‍රතික්ෂේප කරපු කාන්තා සේවනයේ ප්‍රතික්ෂේප කරපු මෙයා දැකලා තාත්තගේ පිටිපැත්තෙන් ඉන්න තරුණිය දැන් ඇයි ඉන්නේ තමන්ගේ පියාගේ පිටිපැත්තේනේ ස්වර්ණ තිලකා ඉන්නේ ඒ ඉන්න තරුණිය දැකලා මෙහෙම සිහි නැතුව වැටුණා නේද කියලා රාජසභාවේ මහා හාස්‍යයට ලක් වෙලවා මේ රජසභාවේ දැන් මෙයා සිහි නැතුව වැටලා ටික වෙලාවකින් සිහිය එලව ගන්න හොඳ සිහිය ඇවිල්ලා බලනවා දැන් මොකක්ද උනේ කියලා. මෙයාට දැන් සිහිය එන විටම ආයේ පේන්නේ ස්වර්ණ තිලකා. ඊළඟට මෙයා රෝගියෙකු මෙන් පීඩාවෙන් නිවසට ගොස් හොඳටම ලෙඩ වුණු බරපතල අසාධ්‍ය රෝගයකටපත් වුණු කෙනෙක් වගේ තමන්ගේ ගෙදරට යනවා. කතුවරයා ජංගම චිත්ත රූපම අවනවා අපිට. දැන් මෙයා තරුණයෙක්, දාල බ්‍රාහ්මණයා තරුණයෙක්. මෙයා දැන් නිවසට යන හැටි රජ මේ කතුවරයා අපිට පෙන්වනවනේ අපූර්වට. ලෙඩෙන් පීඩාවෙන් නිවසට ගොස් හිතවතුන් කඳවා කියනවා. එයා නිවසට යන්නේ කෙඳිරි ගගා. එයාට දැන් කෙඳිරි ගෑවෙනවා. යා ගන්න බෑ. ස්වර්ණ තිලක පැත්තක ඉන්නවනේ. එයින් ඈතට යන්න හිතෙන්නේ නැහැ. කොහොමද යන්නේ කියලා. අර පැදකුණු කොට එළඳ කියපු එකම තමයි. ජූජක බමුණා යන්නේ ගෙදරින් යනකොට තමන්ගේ බිරිඳ ළඟට ගිහිල්ලා පැදකුණු කොට එළඳ. ඒ තමන්ගේ ළඳ එහෙම නැත්නම් බිරිඳ ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරන එකේ විශේෂත්වය තියෙන්නේ ගෞරව කිරීමක් විදියට දකුණු අත තමන් මේ ප්‍රදක්ෂිනා කරන වස්තුව පුද්ගලයා පැත්තට හිටින ලෙසයි කරකෙන්නේ. අනිත් පැත්තට කරකිනව නම් අගෞරවයට. වම් අතේ පැත්තට හිටින්නේ. එතකොට මේ බ්‍රාහ්මණයාත් යන්නේ තමන්ගේ බිරිඳ වටේට ගිහිල්ලා තුන් විටක් වටේට ගිහිල්ලා ඉස්සරහට ඇවිල්ලා වැඳලා කියනවා ප්‍රිය දේවිය ඔබ යන්න එපා කොහෙවත් මම එනකන් ඉන්න දොරවල් ජනෙල් වහගෙන වාරේ වරවණන් හා සමර කෙරේ කියලා තිදස්සන් කරා කිව්වේද වැඳපු කාන්තාව වැහි දවසට අනංගයා සමග බරපතල සටනක යෙදෙනවා කියලා වැඳපු කාන්තාවට
වැහිබර දිනේ අගුණයි. ඉතින් ඒ වගේ මේ බමුණටත් උනේ අර ස්වර්ණ තිලකාව දැකලා මහත් වේදනාවටපත් වෙලා සිහි නැති වෙලා දැන් එයා කෙඳිරි ගාන වයසට ගියපු ලෙඩෙක් වගේ තමන්ගේ නිවසට යනවා. තමන්ගේ නිවසට ගිහිල්ලා ඇඳෙහි වැඩහොත්තේය, සයනෙහි වැඩහොත්තේය. එහෙමයි තියෙන්නේ. වැඩහොත්තේය කියලා කියන්නේ නිකම්ම හාන්සි වුණා නෙමෙයි, පෙරළුණා. පෙරලිලා කොට්ටේ හපාගෙන එයා මුණින් අතට ඉන්නවා විශාල රෝගයකින් පෙළෙන කෙනෙක්. ඉතින් මේක විශාල රෝගයක්. කාමයේ මහ බරපතල රෝගයක් නේ. මෙයා මේ රෝගයෙන් ආත්සක රෝගේ හැදිලා ඇඳේ වැතිරිලා ඉන්නවා. ඇඳේ වැතිරිලා හිටියට මෙයාට දැන් මේ ආශාව සංසිඳව ගන්න ඕන, කර කියා ගන්න දෙයක් නැහැ. තමන්ගේ හිතවතුන් කැඳෙව්වා. හිතවතුන් කැඳවලා කියනවා හිතවතුන්ට තමන්ගේ චිත්තාවේගය, තමන්ගේ සමීපතමයිකට තමයි මේක කියන්න පුළුවන්. ඉතින් උද්දාල බ්‍රාහ්මණයා තමන්ගේ සමීපතමයන්ට ගෙන්නලා කියනවා, එක කතුවරයා කියනවා මෙන්න මෙහෙම. මිත්‍රයෝ නම් දුකේදී හා සැපේදී සිටින්නාහ. මිත්‍රයෝ දුක සැප දෙකේදීම ඉන්නවා. උඹලා මගේ යාළුවෝ නම් මට මේ මහ බරපතල වේදනාවක් ඇති වෙලා තිබෙන්නේ. ඒ වේදනාවෙන් මාව මුදව ගන්නට ඕන. ඒ සඳහා මේ ස්වර්ණ තිලකා මට ගෙනත් දෙන්නට ඕන. මට මිහි පිට වෙන කිසිම දෙයක් නැහැ ස්වර්ණ තිලකාගෙන් තොර. ඊළඟට ස්වර්ණ තිලකා ගෙනත් දෙන්නට ඒ යාළු මිත්‍රාදීන් සූදානම් වෙලා මම කවුද කොහොම කෙනෙක්ද කියන පූර්ව විමසා බැලීම සිද්ධ කළා. ඒ පූර්ව විමසා බැලීමේදී මේ මිතුරන්ට තේරුණා උද්දාල බ්‍රාහ්මණයට කිසිසේත්ම ස්වර්ණ තිලකා ගැලපෙන්නේ නැහැ. ඒ ස්වර්ණ තිලකා නොගැලපෙන කාරණා රාශියක් පෙන්වනවා. එකක් බුදුහාමුදුරුවෝ පෙන්නලා තිබෙනවා සමචාග, සමචිත්ත, සමපඤ්ඤා. මේ කාරණා ටික තියෙන්න ඕනනේ විවාහයකදී. සමචිත්ත එකට එක විදියට හිතන්න පුළුවන් වෙන්න ඕන. සමචාග දෙනව නම් දෙන්නා සමග කතා බහ කරලා දෙයක් දෙන්නට ඕන. සමාන ප්‍රඥාවක් තියෙන්නට ඕන ස්වාමියාටයි භාර්යාවටයි. ඒ කියපු ගුණාංග නැත්නම් ඒක හොඳ විවාහයක් නෙමෙයි. ඒ විවාහය දෙදරා යන විවාහයක්. වර්තමානයේ වෙන විට ඊටාම බරපතල ප්‍රශ්නයක් අපේ රටේ ඇති වෙලා තිබෙනවා. වර්තමාන විවාහ වලින් 60%ක් දෙදරා යන විවාහයන් බවට පත් වෙනවා කියලා රජයේ දත්ත වලින් අපිට සඳහන් වෙලා තිබෙනවා. විවාහයට මුහුණ දෙන්න බැරි නොගැලපෙන විවාහයන් තරුණ වියේදී ළමයි කරගන්න නිසා. ඒ නිසා විවාහ ජීවිතයට පිවිසෙන්නට පෙර තරුණ ජීවිත ගත කරන අය හොඳට කල්පනා ගන්නට ඕන. තමන්ට ගැළපෙන විවාහයක්. ඒක නැති නිසා උද්දාල බ්‍රාහ්මණයාගේ හිතමිතුරන් ඇවිල්ලා කියනවා මේ විවාහය ඔබට ගැළපෙන්නේ නැහැ. නොගැළපෙන විවාහයක් කරගත්තොත් බරපතල හානියක් සිද්ධ වෙනවා. ජූජක බමුණට වුණා වගේම ඊළඟට දිත්තල කාලගෝල දෙදෙනාට වුණා වගේම තමන්ට නොගැළපෙන විවාහයක් වුණයින් පස්සේ ඒ ජීවිත අසාර්ථකත්වයටපත් වෙනවා. නිතරම බිරිඳ සිහි කරන්නට ඕන, බිරිඳ මුර කරන්නට ඕන. රැකියාවට යන්න විදියක් නැහැ. වෙන කාර්යයක් කරන්න විදියක් නැහැ. නිරන්තරයෙන්ම ගේ දොරවල් ජනෙල් වහගෙන ගේ ඇතුළටම වෙලා ඉන්නයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ විවාහය කරගන්න නම් එපා කියලා මොහොත් කියනවා. බුදුරජාණන් වහන්සේත් වදාරන්නේ ආනේසි තිම්බ රුත්තනින්. උන්වහන්සේ වදාරන්නේ පරාභව සූත්‍රයේදී තිඹිරි ගෙඩි වගේ තිඹිරි ගෙඩිවන් පියයුරු තියෙන තරුණියන් වයසට ගියපු කෙනෙක් විවාහ කරගත්තොත් ඒ විවාහය අසාර්ථකයි. අර පුරුෂයාත් විනාශ වෙනවා, ඒ ස්ත්‍රියත් විනාශ වෙනවා. ජූජක බමුණගේ බිරිඳ ලිඳ ළඟට ගියහම එතන ඉන්න අය කියනවා මේ පය බරවායේ මූණ කුණායේ කන් කොරියායේ කියලා තියෙන අපූර්වට නේද? කන් වල කොරි හැදිච්ච, කකුල් බරව හැදිච්ච මේ වගේ මිනිහෙක් නේද උඹේ ස්වාමියා කියලා ඒ අය කියනවා. ඇයි මොකද කරන්නේ? කලෙත් පොළවේ ගහලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා පුරුෂයාගෙන් වෙන් වෙන්න උපක්‍රමයක් යොදලා උහුට කියනවා ගිහින් අරන් වරෙන් ගෙදරට සේවකයෙක් කියලා. ඇයට කියනවා ඔහු නෑ මම ඔක්කොම කරන්නම්, දර පළලා දෙන්නම්, රෙදි හොදලා දෙන්නම්, කණ්ඩ උයලා දෙන්නම්, ඔබගේ සියල්ල කරන්නම්, කවුරුත් ඕනේ අපි මින්දිමුයි කියලා. මේ විදියට අපේ ඉතිහාසයේ සාහිත්‍යයේ ඉතිහාසයේ වර්තමාන සමාජයේ නොගැලපෙන විවාහයන් නිසා ජීවිත අසාර්ථක වුණු අය අප්‍රමාණවත් අපිට හමු වෙනවා. ඒ නිසා ඊටාම හොඳ දෙයක් මෙතනින් අපිට පෙන්නනවා නොගැලපෙන විවාහයට යෑමේ ආදීනව උද්දාල බ්‍රාහ්මණයට තමන්ගේ හිතවතුන් කියා දෙන්න හැටි. ඒතකොට නොගැලපෙන විවාහයේ මේ දොස් මිතුරන් කිව්වත් මේක මෙයා පිළිගන්නේ නැහැ.
මෙයාට දැන් මේකම තමයි ඕන. එහෙම ඕන තරම් අත්දැකීම් තියෙනවා. සමහර ළමයි ඉන්නවා ඒකම තමයි ඕන කියලා ඉන්නවා. ඒ විවාහයම තමයි ඕන කියලා බරපතල ලෙස උපවාස කරනවා, දෙමව්පියන්ට කරදර කරලා හිතුවක්කාර විදියට විවාහ කරගෙන ජීවිත අප්‍රමාණවත් අසාර්ථක වෙලා තිබෙනවා. ඉතින් මේ නොගැලපෙන විවාහය සිද්ධ කරගත්ත උද්දාල බ්‍රාහ්මණයා යාළුවෝ හිත මිත්‍රාදීන් කියන කිසියක් තැකුවේ නැතුව මොකද උනේ? මෙයාගෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයෝ හිටියා. මෙයාගෙන් තවත් සේවා ලබන අය හිටියා. දැන් මේ විවාහ කරගෙන ස්වර්ණ තිලකත් එක්ක උද්දාල බ්‍රාහ්මණයා ගෙදර ඇවිල්ලා ඉන්නවා. අර කියන කිසිම දෙයකට යන්නේ නැහැ. උගන්වන්න සිප්සලට යන්නේ නැහැ. අනිත් සේවකයන්ට ඒ අවවාද උපදෙස් දෙන ඒ තැන් වලට යන්නේ නැහැ. තමන්ගෙන් කරගෙන ආපු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උද්දාල බ්‍රාහ්මණය නතර කළා. මොකද කරන්නේ දැන්? ගෙදරට වෙලා ගේ ඇතුළට වෙලා ඉන්න කිසිම තැනකට යන්නේ එළියට බහින්නේ නැහැ. දැන් මෙයාගේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඇවිල්ලා පන්ති කාමරේ ඉන්නවා. පන්තියට යන්නේ නැහැ. ශිෂ්‍යයෝ කල්පනා කළා මේක හරියන්නේ නැහැ. සති දෙකක් වෙනවා බිරිඳ අරගෙන ඇවිල්ලා තවමත් අපි ළඟට එන්නේ නැහැ, උගන්වන්න එන්නේ නැහැ. අනිකුත් අය කල්පනා කළා මෙයා මේ බිරිඳත් එක්ක ගෙදරට වෙලා ඉන්නෝ මේකට බහින්නේ නැහැ, මේකට එන්නේ නැහැ. ඒ නිසා අපි මේකට උපක්‍රමයක් මොනවා හරි යොදන්නට ඕන කියලා අර බිරිඳ මරන්න කුමන්ත්‍රණයක් කළා. ඒ කුමන්ත්‍රණේ මම මේක සටහන් කරලා නැහැ, ඔබට කතාව කියවන්නට දැනගන්න පුළුවන්. ඒ කුමන්ත්‍රණේ තමයි පළවෙනි කුමන්ත්‍රණේ. අය ඇතෙක් ලවා පාගවල මරන්න. ස්වර්ණ තිලකාව ඇතෙක් ලවා පාගවා මරන්න. හැබැයි මරන්න ඇතා ලවා පාගවන්න මෙයා එළියට ගන්න විදියක් නැහැ. ගෙයින් එළියට එන්නේ නැහැ. දෙන්නත් එක්ක ගේ ඇතුළටම වෙලා ඉන්නේ. මේ අය මොකද කරේ ගිහිල්ලා උද්දාල බ්‍රාහ්මණයාට කියනවා ඔබ හරි වාසනාවන්තයි. ඔබට හොඳ බිරිඳක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි කැමති ඔබගේ පින්වන්ත බිරිඳ දකින්න කියලා. ඊට පස්සේ එක්කගෙන එන්න කියලා තැනක් නියම කරනවා. උද්දාල බ්‍රාහ්මණයාත් ඇවිල්ලා බිරිඳ එක්කගෙන එනවා. අර අය ඇතෙකුට රාපවලා යොදලා තිබුණා සරණ තිලකව මරන්න. ඇතා දැන් රාබීලා වෙරි වෙච්ච ඇතා මත් වෙච්ච ඇතා එනවා සරණ තිලකා මරන්න. ඇතාට මේ සරණ තිලකගේ ලස්සන දැකලා ඇතාටත් සරණ තිලකා ගැන අනුකම්පාවක් හෝ ආදරයක් හිතිලා ඇතා මොකද කළේ? සරණ තිලකා මැරුවේ නැහැ. ඌ අයින් වෙලා ගියා. දැන් මේ අයට හරි කරදරයක් කලබලයක්. දැන් මොකද්ද අපේ උපක්‍රමේ? පළවෙනි කුමන්ත්‍රණය අසාර්ථකයි. සතෙක් ලවා මරවන්න බැරි වුණු සරණ තිලකාව මිනිස්සු එකතු වෙලා කුමන්ත්‍රණානුකූලව මරලා දානවා. එතකොට මේකෙන් තවත් කාරණාවක් පැහැදිලි වෙනවා. සමහර විට සතුන්ට තිබෙන ගුණය මිනිසුන් තුළ නැති බව. ස්ත්‍රියගේ සුන්දරත්වය දැකපු සතා අස්තිරාජා ඇය මැරුවේ නැහැ. නමුත් මිනිස්සු තමන්ගේ අභිලාෂයේ සංසිඳවා ගන්නට උද්දාල බ්‍රාහ්මණයාගේ බිරිඳ එහෙම නැත්නම් සරණ තිලකාව රාත්‍රී මරලා දානවා. මරලා දැම්මට පස්සේ බමුණට දැන් විශාල ඛේදවාචකයක් මේක. දැන් මොකද වෙන්නේ කියලා ඔහු කල්පනා කරනවා මට ස්වර්ණ තිලකා නැති ජීවිතයෙන් වැඩක් නැහැ. ඔහු කොයිතරම් කල්පනාකාරී වුණාද කියනවනම් කොයිතරම් ඒට ගිජු වෙලා හිටියද කියනවනම් තමන්ම සියදිවි හානි කරගන්න. උද්දාල බ්‍රාහ්මණයා විසින්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්නෝ ස්වර්ණ තිලකා නැතුව මට ජීවත් වෙන්නට බෑ කියලා. ස්ත්‍රී වසඟයට යෑමෙන් වෙන විනාශය මේකෙන් පෙන්වලා තිබෙනවා. හැම කෙනෙක්ම හොඳට කල්පනාවට ගත යුතු දෙයක් තමයි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා අනවශ්‍ය පරිදි ස්ත්‍රී වසඟයට හෝ පුරුෂ වසඟයට යෑම තමන්ගේ ජීවිත විනාශ වීමට හේතුවක් වෙනවා. එතකොට ඒ කුමන්ත්‍රණකාරීව බිරිඳ මැරුවා. තමා විසින්ම සියදිවි විහානි කරගත්ත උද්දාලක බ්‍රාහ්මණයා. දැන් ඊළඟට අපි මේ කතාවේ සමාප්තියත් සමගම අපි කල්පනාවට ගත යුතු කාරණා තිබෙනවා. ආගමික කටයුතු කිරීම. එහෙම නැත්නම් අපි හිතමු මල් පූජා කළා, බුදුන් වැඳලා, දන් දීලා ප්‍රාර්ථනා කරනවා. බුදුදහමේ උගන්වන්නේ ඒ ලෞකික ප්‍රාර්ථනාවන් කරන්නට එපා කියලා. ඒ ලෞකික ප්‍රාර්ථනාවන් කළාට පස්සේ ඒ අයගේ දෙලවම විනාශ වෙනවා. දැන් ස්වර්ණ තිලකට වුණේ ඒක. ස්වර්ණ තිලකා මල් පූජා කරලා ප්‍රාර්ථනා කරලා අර කියාපු ස්වභාවයන්ගෙන් යුක්ත ස්ත්‍රියක් වෙන්නට කියලා මවුට දොස් කියලා ඒ නිසා එයාට මේ පැත්තෙන් අකුසල කර්මයේ විපාක දුන්නා. ප්‍රාර්ථනා බලෙන් ඉපදුණු නිසා ඇයට අකුසලයයි දෙක එකට වුණාට පස්සේ කුසලයයි අකුසලයයි දෙක එකට එකතු වෙලා දැන් ජීවිතය අසාර්ථක වුණා. විවාහය කරගත්තා. පුරුෂයා නැති වුණා.
තමන්ගේ ජීවිත හානි වුණා. ඒ නිසා තව මිනිසෙකුත් විනාශ වුණා. තව සමාජයකටත් මහා පාඩුවක් සිද්ධ වුණා. මොකද අර බමුණගෙන් ප්‍රයෝජන ගනිපු ඒ සමස්ත සමාජයාගේ සේවාදායකයන් සියල්ලන්ටම මහත් පාඩුවක් සිද්ධ වුණා. ඒ නිසා වසඟයකට යෑම විනාශයට හේතුව හැම දෙයකදී මේක මතක තියාගත යුතුයි අපි. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ කියලා බුදුහාමුදුරුවෝ වදාලේ ස්ත්‍රී දූර්තයෙක් වුණත් සුරා දූර්තයෙක් වුණත් හූදුවට ඇබ්බැහි වුණත් මේ ඇබ්බැහි වීම කියන ඒවා ජීවිතේ අපි නැති කරගන්නට ඕනෑයි කියන ප්‍රවෘත්තිය පණිවිඩය අපිට මේ තුලින් කතුවරයා දීලා තිබෙනවා. ඒක තමයි අපි කල්පනාවට ගත යුතුම අපි මේ පාඩමින් ඉගෙනගත යුතුම මාතෘකාව ඉගෙනගත යුතුම ආදර්ශය බවට පත් වෙන්නේ. කිසිවෙක් කිසිම දෙයක් ඒකාන්තයෙන්ම මට මේකයි ඕන කියලා එල්බ ගන්නේ නැතුව සිටින්නට ඕන. ඒ වගේම තමන්ගේ හිත මිතුරන් දෙමව්පියන් වැඩිහිටියන් දෙන උපදෙස් පිළිපදින්නට ඕන. උදාහර බ්‍රාහ්මණයට එයාගේ හිතවතුන් මිත්‍රයන් කියන දේවල් පිළිගත්ත නම් ඒ අවාසනාවන්ත තත්ත්වයටපත් වෙන්න ලැබෙන්නේ නැහැ. උදාහර බ්‍රාහ්මණයා කිසිම දාක ඒ තත්ත්වෙන් මිදෙන්නට උවමනාවක් තිබුණේ නැහැ. සරණතිලකම උවමනා නිසා ඒ තත්ත්වයටපත් වුණේ. ඊළඟට අපි බලමු සරණතිලකා කතාවස්තුවෙන් ඔබට විභාගයට අහන ප්‍රශ්නයකට පෙරහුරුවක් විදියට ඇගීමක් දාලා තිබෙනවා. ඔබට දැන් පෙනෙනවා ඇති ලෞකික අපේක්ෂාවන් ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් පුජ්‍යලයින් දෙලවම පරිහානියට පත්වීමට හේතු වන බව සරණතිලකා වස්තුව ඇසුරෙන් පරීක්ෂා කරන්න. ඒකට ලකුණු 15ක ප්‍රශ්නයක්. දැන් අපිට හොඳටම පැහැදිලි ස්වර්ණතිලකා මල් පූජා කරලා ප්‍රාර්ථනා කරේ ලෞකික ප්‍රාර්ථනාව. මොකද්ද? උපශ්‍රීයෙන් අගතැන්පත් වෙලා ශබ්දයෙන් මිහිරක් ලැබලා දුටු පිරිමින්ගේ ආකර්ෂණය ලැබේවා කියන ලෞකික හුදු පටු පරමාර්ථයක් තමයි පටු දෙයක් තමයි අය අපේක්ෂා කරන්නේ. ඇයට ඒ ටික ලැබුණා. කුසලානිසංසයේ බුදුන් වඳපු එකේ බුදුන්ට මල් පූජා කරපු එකේ ශක්තියෙන් ලැබුණා. හැබැයි මවට දොස් කිව්වනේ තී තමයි චණ්ඩාල කියලා. ඒ අකුසලේ නිසා ඇයට නීච කුලේ උපදින්න ලැබුණා. විවාහය හරියට සාර්ථක කරගන්න බැරි වුණා. ඉතින් මේ කතා පුවතේ ඔය ඇගීමට මේ දරුවන් සූදානම් වෙන්න විශේෂ වශයෙන් අපේ ආචාර්ය සරච්චන්ද්‍රයන් මේ ස්වර්ණතිලකා වස්තු ආශ්‍රය කරගෙන ප්‍රේමතෝ ජායති කියන නාට්‍ය බිහි කරලා තිබෙනවා. ඊටාම සුන්දර නාට්‍යයක් සරච්චන්ද්‍රයන් විසින් සම්පාදනය කරපු ඒ නාට්‍ය තුල ස්වර්ණතිලකාවට සාධාරණයක් ඉෂ්ට කරලා තිබෙනවා. එහිදී සරච්චන්ද්‍රයන් කියනවා ස්වර්ණතිලකා අපි මේ කතා කරපු ස්වර්ණතිලකා නොව ඇය විවාහය පවා ප්‍රතික්ෂේප කළ යහපත් තරුණියක් වශයෙන් සරච්චන්ද්‍රයන් ස්වර්ණතිලකා පිරිසිදු කරන්නට උත්සාහයක් අරගෙන තියෙනවා. ස්වර්ණතිලකාට ටිකක් අභියෝගයට ලක් නොවන විදියට එයා සුද්ධ චරිතයක් කරන්නට උත්සාහ අරගෙන තිබෙනවා. සරච්චන්ද්‍රයන් එහෙම කළාට සරච්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායති පිළිබඳව මගේ පෞද්ගලික විචාරයක් තිබෙනවා. මම ඒකට කැමති නෑ. නමුත් සරණතිලකාගේ සැබෑ ස්වභාවය සද්ධර්මාලංකාරයේන මේ පුවත තමයි අපි පිළිගන්නට ඕන. මොකද මේක තමයි අපේ සම්භාව්‍ය සාහිත්‍ය සරච්චන්ද්‍රයන් කාලේ එකතු කරලා හදාපු එකක්. ඒ නිසා ඒ කොහොම වෙහති වේවා ස්වර්ණතිලකා වස්තුවෙන් අපි ගත යුතු ආදර්ශය තමයි හිතුවක්කාර විවාහයන්ට යන්න හොඳ නැහැ. ලෞකික අපේක්ෂාවන්ට ගිජු වෙන්නට හොඳ නැහැ. දෙලවම අවාසනාවන්ත වෙනවා. දෙලවම අසාර්ථක වෙනවා. එහෙම කළොත් ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාලා වගේ ප්‍රේමය, ආදරය, සෙනෙහස ආදී දේවල් වලින් අපි යුක්ත වුණාට ඒවා වෙනස් වෙනවා කියන බව තේරුම් අරගෙන ඒවා විනාශ වෙනවා කියන බව තේරුම් අරගෙන කටයුතු කරමු. ඒ අනුව අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඔබ හැම කෙනෙකුටම ස්වර්ණතිලකා හා උද්දාල බ්‍රාහ්මණයා ආදී වූ මේ චරිත මේ සමාජය තුල තිබෙනවා. ඒ චරිතයන්ගෙන් සමන්විත වූ සමාජය තුල යහපත් චරිතයක් ඇති දරුවන් බවට පත් වෙලා සමාජයේ වග කියන අය බවට පත්වීමට මේ ඔබට ශක්තියක් ආදර්ශයක් බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමතෙම තෙරුවන් සරණයි.